www.radioranlanka.lk ශ්‍රී ලාංකේය අපේ හඬ. තාරුණ්‍යයේ සොඳුරු බව දකින්නට, ජීවිතයේ සුන්දරත්වය මග නොහැරෙන්නට, ලොව ජයගත් සොඳුරු මිනිසෙකුගෙන් ඔබේ ජීවිතයට අත්වැලක්. රන් පිළිසඳර උදා වෙන ඔබේ හෙට දවස වෙනුවෙන්. අයිබුවන් රන් පිළිසඳර වැඩසටහන ආරම්භින මේ මොහොතේ ඔබ සෑම දිනම සාදරයෙන් පිළිගන්නවා. මෙතෙන් සිට පුරා හෝරාවක් දිගහැරෙන රන් පිළිසඳර මෙහෙවන මම ඕස්ට්‍රේලියාවේ සිට ප්‍රියංග ප්‍රේමරත්න. රේඩියෝ රන් ලංකා ගෙනෙන මෙම වැඩසටහන් මාලාවේ පරමාර්ථය තමයි ශ්‍රී ලංකාව තුලත් විදේශගතවත් ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සමග සාකච්ඡා සිදු කරමින් ඔවුන්ගේ ජීවිතයේ ලැබූ අත්දැකීම් එවැගේම ඔවුන්ගේ සාර්ථකත්වයන් පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දීම. මෙම අත්දැකීම් ඔබේ ජීවිතයට එකතු කර ගැනීම මගින් ඔබට යම් මඟ පෙන්වීමක්, දිරියක් ලබා ගැනීමට අවස්ථාවක් ඇති කිරීම තමයි රන් පිළිසඳර මගින් බලාපොරොත්තු වන අරමුණ. අද අපේ පිළිසඳරට සහභාගී කරගන්නේ තරුණ සමාජ පර්යේෂකයෙක්. ඔහු ජාත්‍යන්තර සම්බන්ධතා, එවැගේම සමාජ දේශපාලනය, බුද්ධ දර්ශනය යන ප්‍රධාන ශාස්ත්‍ර පිළිබඳව කටයුතු කරන පර්යේෂණ කරන අයෙක්. එසේනම් අපි අයිබුවන් කියලා අද වැඩසටහනට පිළිගන්නවා හර්ෂ සේනානායක මහතා. කතාබහේ මූලික කටයුත්ත තමයි ඔබ ගැන කෙටි හැඳින්වීමක් සිදු කිරීම. අයිබෝවන් ප්‍රියංග, මම ගැන හැඳින්වීමක් කිරීමට මත්තෙන් මම කැමැති මගේ ස්තුතිය පිරිනමන්න මාව මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම පිළිබඳව. මම හර්ෂ සේනානායක. මගේ පාසල් කාලය විශේෂයෙන්ම මගේ ද්විතීක අධ්‍යාපනය සිදු වෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් අනතුරුව මම මගේ ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කලාපීඨයට ඇතුළත් වෙනවා. කලාපීඨයේදී සිව්වසරක ජාත්‍යන්තර සම්බන්ධතාව පිළිබඳ විශේෂ උපාධියක් හදාරලා 2017 වර්ෂයේදී මම වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටුවල තියෙන දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සඳහා ඇතුළත් වෙනවා. මෙහිදී මම තව අවුරුදු 2ක කාලයක් මගේ ශාස්ත්‍රපති උපාධිය ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ප්‍රමුඛ කොටගෙන අධ්‍යයනය කරනු ලබනවා. ඉන් අනතුරුව නැවත ලංකාවට පැමිණිලා මේ වන විට කොළඹ පිහිටලා තියෙන සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ පූර්ණ කාලීන සමාජ පරීක්ෂකයෙක් විදියට, ඒ වගේම ආරාධිත දේශකයෙක් සහ විභාග පරීක්ෂකවරයෙක් විදියට කොළඹ සහ ලංකාවේ පිහිටා තිබෙන විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන කීපයකටම මගේ දායකත්වය ලබා දෙනවා. එයට අමතරව ජාත්‍යන්තර සම්බන්ධතා සහ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විශ්ලේෂකයෙක් විදියටත් මේ වන විට මම පූර්ණ කාලීන වශයෙන් මගේ සේවාව සිදු කරනු ලබනවා. වගේම මම දැනගන්නට කැමති ඔබේ අධ්‍යාපන කටයුතු සහ වෘත්තීය කටයුතු වලදී ඔබ තරුණයෙකු විදියට ජීවිතේ ලැබපු අභියෝග වගේම දුෂ්කරතා සම්බන්ධවත් ඒවා ඔබ ජය ගන්නට කටයුතු කළ ආකාරය ගැන දැනගන්නට කැමතියි. වෘත්තීයමය සහ අධ්‍යාපන ජීවිතය ගැන හැරලා බැලුවාම මං හිතන්නේ ලංකාවේ ජීවත් වන තරුණ තරුණියන් බොහෝ දෙනෙක්ට මුහුණ දෙන්න සිදු වුණ ආකාරයේම ප්‍රශ්න ගණනාවකට, අර්බුද ගණනාවකට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි මේ අභියෝග අර්බුද අතරින් මම කැමති ප්‍රශ්න කිහිපයක් ගැන වැඩිදුර කතා කරන්න. මොකද විශේෂයෙන්ම විදේශ රටක උසස් අධ්‍යාපනය ලැබලා ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරලා පැමිණීමේදී මම තීරුම් ගත්ත කරුණු කාරණා කිහිපයක් තියෙනවා මේ වෙලාවේ ඉස්මතු කරන්න ඕන. මේන් පළවෙනි දේ තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුලදී ගත වෙන කාලය. උදාහරණයක් විදිහට ගත්තහම මම ඉන්දියාවේදී අධ්‍යයනය කටයුතු සිදු කරන කාලය තුලදී මාත් එක්ක එකට ඉගෙනගත් සමකාලීන ශිෂ්‍යයන්, සමකාලීනව ඉගෙනගත් සිසු සිසුවියන්
බොහෝ දෙනෙක් වයස අවුරුදු 20 23 වගේ වයස් පරතරයන් තුලදී Tamanගේ දෙවන උපාධිය හදාරන්න පැමිණලා හිටපු අය. හැබැයි ලංකාවෙන් ගිහිපු අපි මා ඇතුළුව තවත් කිහිප දෙනෙක්ගේ වයස් ගත්තාම ඒ වයස් බොහෝ විට වයස අවුරුදු 27 28 සහ ඊටත් වඩා ඉහළ වයස් පරතරයන් පවතින සිසුවියන්. ඉතින් මෙහිදී මම තේරුම් ගත්ත දෙයක් තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුලදී මේ මූලික අධ්‍යාපන කටයුතු සිදු කරන්න ගත වෙන කාලය. උදාහරණයක් විදිහට ගත්තාම අපි එක වසරේ ඉඳන් වයස අවුරුදු 13ක කාලයක් පාසල් ජීවිතය ගත කළා. ඉන් අනතුරුව තවත් වයස අවුරුද්දක වගේ කාලයක් වෙනකන් විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් බලන් ඉඳලා ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයේදී නිල වශයෙන් අවුරුදු 4ක උපාධියක් සම්පූර්ණ කරගන්න ලංකාවේ පවතින දේශපාලන සමාජ සහ අනෙකුත් ගැටලුත් එක්ක වයස අවුරුදු 6ක් 7ක් සමහරට ඊටත් වඩා වැඩි කාලයක් බලන් ඉඳලා මේ විශ්වවිද්‍යාල ජීවිතය ඉවර කරලා එළියට එනකොට තරුණයෙක් විදියට තිබෙන්න ඕන හොඳම වයස කියලා කියන කාලය බොහෝ විට තරුණයන්ට අහිමි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය ඉතාමත් වැදගත් බැරෑරුම් ප්‍රශ්නයක් වෙනවා තරුණයන්ගේ ජීවිතයේදී. මොකද හේතුව තරුණයෝ කැමති ඉතාමත් ඉක්මනින් Tamanගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා ඉතාමත් ඉක්මනින් හොඳ සමාජයේ උසස්යයි සැලකෙන රැකියාවක් ලබා ගන්න. හැබැයි මූලික වශයෙන්ම අධ්‍යාපනය සඳහා වැඩි කාලයක් ගත කිරීමත් එක්ක තරුණයන්ට ඇතිවෙන ඊළඟ ගැටලුව තමයි ජීවිතයේ ස්වාධීනත්වය එහෙමත් නැත්නම් ඉතාමත් හොඳ රැකියාවක් ලබා ගැනීම පිළිබඳ පවතිනා වූ ගැටලුව. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වයස අවුරුදු 27 දී 28 දී වගේ රැකියාවකට ඇතුළත් වෙන තරුණයා ඉන්න අනතුරුව කල්පනා කරන්නේ කොහොමද Tamanගේ ජීවිතය සාර්ථක කරගන්නේ? Tamanගේ රැකියාවෙත් එක්ක කොහොමද ආර්ථික ස්වාධීනත්වයක් ඇති කරගන්නේ? කොහොමද දෙමව්පියන්ට සලකන්නේ? මෙන්න මේ වගේ කරුණු කාරණා. ඉතින් මේ වගේ ගැටලු ගණනාවකටම මමත් මුහුණ දුන්නා. විශේෂයෙන්ම මට දැනෙච්ච දේ තමයි අපි වයස කොච්චර කාලයක් පාසල් අධ්‍යාපනයත් එක්ක සහ ප්‍රථම උපාධියත් එක්ක ගත කරනවද කියන කාරණාව. ඉන් අනතුරුව මම හිතන්නේ තරුණයෙක් විදියට මගේ අධ්‍යාපන සහ වෘත්තීය ශාස්ත්‍රය තුළදී මුහුණ දුන්න ප්‍රධානම අභියෝගයක් තමයි මම විෂය ඉගෙනගත්ත විෂයට, ඒ කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන විෂයත් එක්ක පළවෙනි උපාධිය සිද්ධ කරලා පළවෙනි උපාධිය සාර්ථක කරගෙන එළියට එන උපාධිදරයෙක් විදියට මට තිබෙන රැකියා අවස්ථාවන් පිළිබඳ ගැටලුව. විශේෂයෙන්ම ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන විෂයත් එක්ක ශිෂ්‍යයෙක් එළියට එද්දී ඔහුට තිබෙන රැකියා අවස්ථාවන් ඉතාමත් අඩුයි. රජයේ රැකියාවක් කියලා ගණන් කරනවා නම් මම හිතන්නේ ලංකාවේ මේ විෂයට තිබෙන මූලිකම රජයේ රැකියාව තමයි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය හෝ ඒ අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයක රැකියාවක් තෝරා ගැනීම. හැබැයි එය ඉතාමත් තරඟකාරී සහ විශේෂයෙන්ම නැවත විභාග ගණනාවකට මුහුණ දීලා ඒ රැකියාව ලබා ගන්න ඕන. දැන් ගැටලු ගණනාවක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒට අමතරව විශේෂයෙන්ම අධ්‍යාපනයත් එක්ක සැලකීමේදී මම දකින ගැටලුවක් තමයි මා ඇතුළුව සමහර විට මේ සමස්ත අධ්‍යාපන ප්‍රජාව ඇතුළේ තියෙන ගැටලුවක් ලංකාවේ ශිෂ්‍යයන්ගේ දැනුම පිළිබඳ ගැටලුව. මොකද ලංකාවේ තියෙන්නේ කටපාඩම් කරලා විභාගවලට මුහුණ දෙන සංස්කෘතියක්. ඉතින් මම විශේෂයෙන්ම වැඩිදුර අධ්‍යාපන කටයුතු ලංකාවෙන් පරිබාහිර සමාජයක සිදු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මට තේරුම් ගිහිපු දෙයක් තමයි දැනුම හඹා යන්න ඕන. කටපාඩම් කළා විතරක් ජීවිතයේ අධ්‍යාපනය ජය ගන්න අමාරුයි කියන කාරණාව. ඉතින් මෙන්න මේ වගේ ගැටලු ගණනාවක් තරුණයන්ට ඒ වගේම තරුණයෙක් වෙච්ච මටත් තිබුණා. මෙන්න මේ කියන කාරණාවන් මගහරවා ගන්න තරුණයන් කටයුතු කරන්න ඕන සහ තරුණයන් මේ ප්‍රශ්න වලට අභියෝග කරන්න ඕන කියන දේ මම හිතන්නේ මම කැමැත්තෙන් කියන්න ඕන. මොකද එහෙම අභියෝග කිරීම තුළ තමයි මම අධ්‍යාපනීය වශයෙන් සහ වෘත්තීමය වශයෙන් මගේ ජීවිතය මේ වන විට යම්කිසි ජයග්‍රහණ රාශියක් සමගින් ඉතාමත් වැදගත් සහ මට මං ගැන සතුටු වෙන්න පුළුවන් මට්ටමකට පැමිණලා තියෙන්නේ.
සුසුදී ගලනා ඔබ කලුම් දහල් රැපින් කෝකිලනා පොඩමල් විකිරහසේ පූජනීය වූ ඒ ප්‍රාසාදේ ඉගෙනීම සහ රැකියා ක්ෂේත්‍රය ගත්තාම විශේෂයෙන් සමාජ විද්‍යාත්මක පර්යේෂණ ඒ වගේම අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳව ඒ වගේම බෞද්ධ දර්ශනය යන මේ ප්‍රධාන ක්ෂේත්‍රයන් තුන පදනම් කරගෙන තමයි ඔබේ අධ්‍යාපන සහ වෘත්තීය කටයුතු යොමු වෙලා තියෙන්නේ. මේ ක්ෂේත්‍රවලට අදාළව ඔබ මෙතෙක් සිදු කරලා තියෙන සහ ඔබ ඉදිරි කිරීමට බලාපොරොත්තු වෙන වැඩ කටයුතු මොනවද? ඔව් ප්‍රියංග, ජාත්‍යන්තර දේශපාලනය, ජාත්‍යන්තර සම්බන්ධතා විෂය පිළිබඳව විෂය විශ්ලේෂකයෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් විදිහට කටයුතු කරන මගේ වෘත්තීය ජීවිතය බොහෝ විට විෂයත් සමගම බැඳී පවතිනවා. ඉතින් මේ වන විට මගේ වෘත්තීය ජීවිතය විදියට බැලුවහම මොනවද මෙතුවක්කල් කරන කියන කාරණාව තුළදී විශේෂයෙන්ම ඉස්මතු කරන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. එහිදී මූලික වශයෙන්ම මගේ පරීක්ෂණ මම රැකියාව කරන ආයතනෙහි පරීක්ෂණය කියන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමෙහි පරීක්ෂණ සමග බැඳිලා පවතිනවා. මෙහිදී මම මේ වන විට සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සිදු කරන ලබන පරීක්ෂණ ගණනාවකට මගේ දායකත්වය ලබා දෙනවා. එයට අමතරව පෞද්ගලිකව ගත්තහම වර්තමානයේ සිදුවන ඉගැන්වීම් කටයුතු වලට අමතරව ලංකාවේ විදේශ ප්‍රතිපත්තිකරණය විශේෂයෙන්ම 2005-2015 අතර කාලයේදී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිකරණය පිළිබඳ පරීක්ෂණ ලිපියකට මගේ දායකත්වය ලබා දෙනවා. එයට අමතරව මෙතෙක් කර ඇති විශේෂ කටයුතු කියලා සැලකීමේදී පෙන්වල් දෙන්න පුළුවන් කරුණු කාරණා කිහිපයක් තියෙනවා. එයින් මම කැමැති මුලින්ම පුටා දක්වන්න මගේ ප්‍රකාශන ගන්ත්‍ර කිහිපයක් තියෙනවා. එහින් එකක් තමයි ජාත්‍යන්තර ආරක්ෂාව, විශේෂයෙන්ම ඇමරිකානු සහ ජපාන ආරක්ෂක සම්බන්ධතා පිළිබඳ මගේ කෘතියක් ඉදිරිපත් කරලා තියෙනවා. එයට අමතරව ලංකාවේ විදේශ ප්‍රතිපත්තිකරණය, ලංකාවේ සිවිල් යුද්ධය සහ සමාජ යුද ගැටුම් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන ප්‍රකාශනය වෙලා තියෙන ග්‍රන්ථ ගණනාවක් මේ වන විට පවතිනවා. එයට අමතරව විශේෂයෙන්ම අධ්‍යාපන සහ පරීක්ෂණ සංග්‍රහවල කිහිපයකටම සමුද්‍රීය ආරක්ෂාව, දකුණු ආසියාව, චීනය, ඉන්දියාව සහ කුඩා ජාතීන්ගේ කුඩා රාජ්‍යයන්ගේ ආරක්ෂක ගැටලු මෙවැනි මාතෘකා කිහිපයක් අරමුණු කරගෙන කේන්ද්‍ර කරගෙන ලබා දීපු අධ්‍යාපන පරීක්ෂණ ලිපි ගණනාවක් මේ වෙන විට ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. ඒකට අමතරව මූලික වශයෙන්ම පෙන්වල් දෙන්න ඕන තවත් කරුණු කාරණාවක් විදිහට පෙන්වල් දෙන්න පුළුවන්. වර්තමානයේ වෙද්දී මම ආයතන කිහිපයකටම විභාග පරීක්ෂකවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ කිරීමේදී මේ වෙනකොට විභාග පරීක්ෂණ වලට අදාළ මගේ දායකත්වය ලබා දීම තමයි සිදු කරනු ලබන්නේ. ශ්‍රී ලංකාවේ පහුගිය අවුරුදු 30කට වැඩි කාලයක් පැවති මේ සිවිල් යුද්ධය සහ පශ්චාත් යුද සමය ගත්තාම මේ කාලයන් තුළ ජාතීන් අතර ඒ වගේම ඔවුන්ගේ භාෂා අනුව, ආගම් අනුව, සංස්කෘතින් අනුව දුරස් වීමක්, ඒ වගේම නොරුස්සන ගතියක් යම් අවස්ථාවන් වල ගැටුම් දක්වා වර්ධනය වූ තත්ත්වයන් පවතිනවා. මෙවැනි සමාජ පසුබිම් ගැන පරීක්ෂණ සහ ඒ වගේම අධ්‍යයනයන් සිදු කළ හැකෙනෙක් හැටියට මෙම ගැටලු මගහරවාගෙන එකම රටක්, එකම ජාතියක් කියන මේ සංකල්පය තුළ ජාතීන් අතර අනන්‍යතාවය රැකගෙන ඒ වගේම එකිනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීමට මේ ශේෂ්ත්‍ර සම්බන්ධ පරීක්ෂණ සිදු කරන පුද්ගලෙක් විදිහට ශ්‍රී ලංකීය ප්‍රජාවට ඔබට දිය හැකි උපදේශය කුමක්ද? ප්‍රියංග,
සමාජය ගත්තහම මේ සමාජය ඇතුලේ විවිධ පැලුම් රේඛා, විවිධ බෙදීම් රේඛා පවතිනවා. ඒ බෙදුම් රේඛා, ඒ පැලුම් රේඛා සමාජය තුල ජීවත් වන මිනිසුන්ගේ විවිධත්වය, ගතිකත්වය නිසා ඔවුන්ගේ වයස, ඔවුන්ගේ ආගම, ඔවුන්ගේ කුලය, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, එහෙමත් නැත්නම් අධ්‍යාපන මට්ටම මේ කියන කුමන කාරණාවක් හින්දා හෝ ඇති වෙන්න පුළුවන්. මෙවැනි සමාජ බෙදූම් රේඛා, සමාජ ඝට්ටනයන් අතීතයේදී පැවතුණා. ඒ ගැන අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ ලංකාව ඇතුළු මුළු ලෝකයේම මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් සමාජයන් තුළ පවතිනවා. ඒ වගේම අනාගතයේදී පවතීවි. මෙහිදී 100% ගැටුම් වලින්, අර්බුද වලින් තොර සමාජයක් හොයාගන්න අපිට අපහසු වෙනවා. හැබැයි මේ ගැටුම්, මේ අර්බුද අවම කරගෙන ඊටමත් යහපත් සමාජයක්, රාජ්‍යයක් නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. මේ හැකියාව විශේෂයෙන්ම තියෙන්නේ ඒ සමාජයේ ජීවත් වන තරුණ පරපුරට. මෙහිදී මම ලංකාවේ සමාජය ගත්තොත් ලංකාවේ සමාජය තුළ දකින්න ලැබෙන අර්බුද ප්‍රශ්න ගණනාවක් මට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මම කැමතියි මෙහිදී Fear of Small Numbers කියන කෘතිය, අර්ජුන් අප්පාදුරේ කියන රචකයා විසින් රචිත මෙම කෘතිය පාදක කරගන්න. මෙහිදී මේ අර්ජුන් අප්පාදුරේ කියන රචකයා කියනවා සමාජයක් ඇතුළේ ජීවත් වන ජන කණ්ඩායම්, ආගමික කණ්ඩායම්, වාර්ගික කණ්ඩායම් වලට ඒ සමාජයේ ජීවත් වන අනෙකුත් සමාජ කණ්ඩායම් සමග සැකය, අවිශ්වාසය සහ අනීතික බිය ඇති වෙන්න පුළුවන් කරුණු කාරණා ගණනාවක් තියෙනවා කියලා. මෙන්න මේ බිය, අනේකා ගැන සැකය නිසා සමාජය තුළ කණ්ඩායම් දෙකක් නිර්මාණය කරනවා. ඒ තමයි මම, අපි සහ අනේකා කියන කුලකය. ලංකාවේ අර්ථකථනය තුලදී පෙන්වලා දෙන්න පුළුවන් මූලිකම කාරණාවක් තමයි ලංකාවේ තරුණ සමාජය තමන් ස්වකීය මූලික හැඟීමකට යට වෙලා තියෙනවා කියන එක පෙන්වලා දෙන්න පුළුවන් විශේෂයෙන්ම මෙහිදී. ඇයි ලංකාවේ තරුණයා තමන් ගැන විතරක් හිතන, ස්වකීය හැඟීම් උද්දීපනය කරන තරුණයෙක් විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ? මං හිතන්නේ මේට මූලිකම හේතුව තමයි ලංකාවේ තියෙන තරඟකාරී අධ්‍යාපන රටාව. ඒ වගේම ලංකාවේ තරුණයා කොහොමද සමාජයත් එක්ක ජීවත් වෙන්නේ කියන කරුණු කාරණාව. මම පොඩි උදාහරණයක් කියන්නම් ප්‍රියංග. ලංකාවේ සමාජ තත්ත්වයට ඉතාමත් පොදු, ඒ වගේම ලෝකයේ අනෙක් රටවල් වලටත් දකින්නට පුළුවන්, අහන්නට පුළුවන් උදාහරණයක්. සාමාන්‍යයෙන් ලංකාවට ඉතාමත් හුරු පුරුදු තත්ත්වයක් ගැනයි මම මේ කතා කරන්න යන්නේ. ඒ තමයි පශ්චාත් යුද සමාජය. පශ්චාත් යුද සමාජයක් ඇතුළේදී යුද්ධයකට මුහුණ දීපු, යුද්ධයකින් පීඩා විඳපු විවිධ ජන කණ්ඩායම්, විවිධ කුල කණ්ඩායම්, විවිධ ආගමික කණ්ඩායම් ඒකරාශී කරලා ඔවුන්ගෙන් වෙන්වෙන්ව හැව්වොත් මේ කියන යුද්ධය හින්දා, මේ කියන ගැටලුව හින්දා වැඩිපුරම පීඩා විඳේ කවුරුන්ද කියන එක ඒ සමාජ කණ්ඩායම් වෙන්වෙන් වශයෙන් කියාවි. වැඩිපුරම පීඩා විඳි තමන්ගේ කුලය, තමන්ගේ ආගම, තමන්ගේ ජාතිය නියෝජනය කරන ජන කණ්ඩායම කියලා. හැබැයි මේ හැමෝම එක තැනකට ඒකරාශී කරලා ඔවුන්ට කිව්වොත් තමන්ට විඳින්න වෙන වේදනාව, දුක, තමන්ට තිබුණු ගැටලු අනේකා ඉදිරියේ ප්‍රකාශ කරන්න කියලා අන්න ඒ මොහොතේදී වුන් තේරුම් ගන්නවා ඒ අදාළ යුද්ධය හින්දා හරි, ඒ අදාළ සමාජ ප්‍රශ්නය හින්දා හරි ඇති වෙලා තියෙන හානි, දුක, විනාශය, බාධක තමන්ගේ ජන කණ්ඩායමට විතරක් නෙමෙයි, එය ඒ ආකාරයෙන්ම අනෙක් ජන කණ්ඩායම්, අනෙක් ආගමික කණ්ඩායම් වලට සිද්ධ වෙලා තියෙනවා. මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියන කාරණාව. මෙය ලංකාවේ අපි කරපු පරීක්ෂණ වලනොත් සහතික කරලා සනාථ කරපු කාරණාව. හැබැයි අපේ තරුණයන්ට මේක තේරෙන්නේ නැහැ. හේතුව මූලික වශයෙන්ම ලංකාවේ තරුණ සමාජයට වෙලා තියෙන්නේ අනේකා ගැන තියෙන අවබෝධය නොමැතිවීම. ලංකාවේ තරුණයන් බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ, එහෙම නැත්නම් තමන්ගේ අතේ තියෙන ස්මාර්ට් දුරකථනය, එහෙම නැත්නම් ජංගම දුරකථනයත් එක්ක ඇලිලා ගැලිලා ජීවත් වෙන හින්දා සමාජයේ ඇති වෙන ප්‍රශ්න, සමාජයේ අනේකාගේ දුක තේරුම් ගන්න පුළුවන් තත්යකට නිර්මාණය වෙලා නැහැ. මෙහිදී මූලිකම දේ තමයි මම හිතන්නේ විශේෂයෙන්ම ලංකාවේ තරුණයන් අතර තියෙන කියවීමට ඇති අඩු කැමැත්ත, ඒ වගේම තරුණයන් බොහෝ විට ඇත්ත සමාජයෙන් විතැන් වෙලා තමන් විසින් ගොඩනගාගත සමාජයක් තුල ජීවත් වීම කියන කරුණු කාරණාව. සහ අනෙක් අතට ලංකාව වගේ දකුණු ආසියාතික රටවල් වල තරුණයන් අනෙකාට වෛර කිරීමට මූලිකම හේතුව තමයි
ලංකාව ඇතුළු මේ දකුණු ආසියානු කලාපයේ රටවල් වල ජීවත් වන තරුණයන් තමන් ජීවත් වෙන සමාජ දේශපාලන වටපිටාව ප්‍රශ්න කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම පැනලා ගැනීමට උත්සාහ කිරීම. මෙහිදී ඇතිවන ගැටලු කිහිපයක් තියෙනවා. ඒ තමයි දේශපාලන පක්ෂයක්, දේශපාලන කණ්ඩායම, එහෙම නැත්නම් යම්කිසි ආගමික කණ්ඩායම කියන දේ ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීම නිසාම ඔවුන් ඊටමත් ඉක්මනින් රැවටෙනවා. ඒ රැවටීම තුළ ඔවුන් අනෙකාට විරුද්ධව කටයුතු කිරීමට උත්සාහ කරනවා. ඉතින් ඇත්තටම ප්‍රියංග ලංකාව තුළ පොදු සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් මම හිතන්නේ මූලිකම දේ තමයි අපේ තරුණයා තමන් හා අනෙකා කියන කණ්ඩායම් දෙකොට්ටාශයක් විදියට අර්ථකථනය කිරීමකින් තොරව තමන්ගේ දුක අනෙකාගේ දුක කියන කරුණුකාරණා පොදුවේ හඳුනා ගැනීමට හැකියාව පවතින ආකාරයෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න එක. ඒ දැනුම වර්ධනය කරගන්න නම් තමන්ගේ ජංගම දුරකථනය පොඩ්ඩක් ඈතින් තියලා සමාජයට ඇවිල්ලා සමාජයේ තියෙන ඇත්ත ප්‍රශ්න දිහා විතර්ක තර්ක කරමින් ඉගෙන ගන්න, ඒ දේවල් වලට පිළියම් සොයන්න කටයුතු කිරීම එක. මම හිතන්නේ මේ වර්තමානයේ තුල පවතින කොරෝනා අර්බුදයත් එක්ක මේ දේ අපිට දක්නට ලැබෙනවා. මිනිස්සු අනෙකාගේ බඩගින්න තමන්ගේ කරගෙන දකිනවා. ඉතින් ඒ දේ තමයි වෙන්න ඕන. මම හිතන්නේ තරුණයන්ට හරිපාර පෙන්නුවොත් තරුණයන් ඒ හරිපාරේ ඊටපන් නිවැරදිව ගමන් කරනවා. ඒ ගමන් කිරීම හරහා ලංකාවේ සමාජය බෙදුණු වෙන්නුණු සමාජයක් වෙනුවට ජාති ආගම් කුලමල ભેද හැමදේම අමතක කරලා එකා වගේ නැගිටින පොදු සමාජයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙන සමාජයක් බවට පරිවර්තනය වේවි. අපි කඳු නොලෙන් උනුම් පරයා නැගෙන තුමිල දිය දහරෙන් එකම කනකට වැටෙන සබඳ අපි කඳු නොලෙන් උනුම් පරයා නැගෙන තුමිල දිය දහරෙන් එකම කනකට වැටෙන වියලු ගිනිදල් නොවේ වනය අවුලා තබන සිහින දින යස්සෙන් දෙවිල කලයට වසින් සබඳ අපි කඳු නොවේ උනුම් පරයා නැගෙන තුමිල දිය දහරෙන් එකම ගඟකට වැටෙන අපි කඳු නොවේ උනුම් පරයා නැගෙන තුමිල දිය දහරෙන් එකම ගඟකට වැටෙන සබඳ අපි කඳු නොවේ උනුම් පරයා නැගෙන තුමිල දිය දහරෙන් එකම ගඟකට වැටෙන ඔබේ උසස් අධ්‍යාපන කටයුතු බොහෝ ප්‍රමාණයක් සිදු වෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාව මුල් කරගෙන.
දැන් ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධානම බහු සංස්කෘතික ඒ වගේම බහු ආගමික බහු ජාතික රාජ්‍ය තමයි ලෝකයේ ප්‍රධානම එක විදිහට සැලකෙන්නේ. තත්ත්වය මේ විදිහ වුණත් ඒ රට තුළ සංහිඳියාව ඉතා යහපත් මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකාව සහ සංසන්දනාත්මක බලපාම තරුණ ප්‍රජාවන් වල තියෙන සංහිඳියාව ඒ වගේම එකිනෙකා අතර තියෙන අවබෝධයතාවය පිළිබඳ මේ පසුබිම ඔබ දකින්නේ කොහොමද? ඔව් ප්‍රියංග, ඉන්දියාවේ වසර අවුරුදු 2ක කාලයක් ජීවත් වෙලා ඒ සමාජයත් එක්ක හැප්පිලා ශ්‍රී ලංකාවට නැවත පැමිණීමත් එක්ක මම ඉගෙන ගත්ත දෙයක් තමයි ඉන්දියාව කියන්නේ අධ්‍යයනය කරන්නන්ට, ඉන්දියාව කියන්නේ පරීක්ෂකයන්ට මහා විශ්වකෝෂය වගේ ස්ථානයක්. මොකද හේතුව ඉන්දියාවේ තියෙන සමාජ තත්ත්වය, ඉන්දියාවේ පවතින කුල ක්‍රමය, ඉන්දියාවේ පවතින දේශපාලන ආර්ථික සමාජ වටපිටාව සහ ඉන්දියාව තුළ තියෙන ප්‍රාන්ත 29ක් ඇතුලේ ගැබ් වෙලා තියෙන විවිධත්වය, ඔවුන්ගේ ඓතිහාසික ශිෂ්ටාචාර අධ්‍යයනය කරන්න එක් ජීවිත කාලයක් මදි කියන කාරණාව මම හොඳින් තේරුම් ගත්තා. ඉන්දියාව සහ ලංකාව කියන රාජ්‍යන් දෙක ගත්තහම එක්තරා ආකාරයකට මේ රාජ්‍යන් දෙක සංසන්දනය කරන්න පුළුවන් වගේම අනෙක් අතර මේ රාජ්‍යන් දෙක සංසන්දනය කරන්න ඉතාමත් අමාරුයි. හේතු කරුණු කාරණා කීපයක් හින්දායි මම ඒ කාරණාව කියන්නේ. මූලිකවම ගත්තහම අමතක කරන්න හොඳ නෑ, ඉන්දියාව කියන්නේ ලංකාවට වඩා ඉතාමත් විශාල වශයෙන් කුලය, ජාතිය, ආගම, තමන්ගේ ප්‍රාන්තය සහ විශේෂයෙන්ම තමන් කතා කරන භාෂාව, තමන් පවතින සමාජ වටපිටාව, තමන්ගේ අනන්‍යතාවය කියන කරුණු කාරණා ප්‍රවර්ධනය කරමින් කටයුතු කරන්නා වූ රාජ්‍යයක්. ඉන්දියාවේ එක් ප්‍රාන්තයකින් අනෙක් ප්‍රාන්තයට ගමන් කිරීමේදී ඒ ප්‍රාන්තයන් අතර තියෙන දකින්න ලැබෙන විවිධත්වය සහ ගතිකත්වය ඉතාමත් විශාලයි. උදාහරණයක් විදිහට ගත්තොත් උතුරු ඉන්දියාවේ පවතින සමාජ, දේශපාලන, ආගමික සහ භාෂාමය ධාරාවන් දකුණු ඉන්දියාවට වෙද්දී සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. උඩු යටිකුරු වෙනවා. එය වෙනම රාජ්‍යයක් වගේ තමයි පේන්නේ. මෙවැනි විශාල කැපිපෙනෙන මට්ටමේ විවිධත්වයක් ලංකාව තුළ දකින්න ලැබෙන්නේ. සහ අනෙක් අතට ඇයි මම කියන්නේ ලංකාව සහ ඉන්දියාව කියන රාජ්‍යන් දෙක සංසන්දනය කරන්න ටිකක් අපහසුයි කියලා? භූගෝලීය වශයෙන් ගත්තහම මේ රාජ්‍යන් දෙකේ පිහිටීම, මේ රාජ්‍යන් වල පවතිනා වූ භූමි සීමාවන් වල විශාලත්වය සහ ජනගහන විශාලත්වය කියන කරුණු කාරණා. සහ අනෙක් අතට දේශපාලනික වශයෙන් සහ ව්‍යවස්ථාපිත වශයෙන් ගත්තහම ලංකාව මූලිකවම පෙන්වලා දෙන්න පුළුවන් ආගමික රාජ්‍යයක් විදියට ව්‍යවස්ථානුකූලව. සහ ඉන්දියාව එහි විරුද්ධාර්ථය විදියට අනාගමික රාජ්‍යයක් විදියට තමයි නිර්මාණය වෙලා සහ කටයුතු කරමින් පවතින්නේ. මෙන්න මේ කියන දේශපාලන සමාජ කරුණුකාරණා හින්දා ලංකාව සහ ඉන්දියාව එක්තරා ආකාරයකින් සංසන්දනාත්මකව හැදෑරීම අමාරුයි. හැබැයි අනෙක් අතට ලංකාව සහ ඉන්දියාව කියන රාජ්‍යන් දෙකම යම් තාක් දුරට බෞද්ධ ආගම අඩු වැඩියෙන් ආభాෂය තියෙන, ඒ වගේම දකුණු ආසියාවේ සමාජ දේශපාලන ධාරාවේ යම් කිසි ස්ථානයක රැඳී පවතින පොදුවේ දකුණු ආසියාතිකර රාජ්‍යන් දෙකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ප්‍රියංග කිව්ව ආකාරයටම ඉන්දියාවේ කුල, ජාති, ආගම්, භාෂා විවිධත්වය, ගතිකත්වයන් අති විශාල වුණාට තවස අන්තිමට ඉන්දියානුවන් වශයෙන් ඔවුන් ලංකාවට වඩා ඉතාමත් යහපත් සංහිඳියාවක පවතිනවා. එයට හේතු කරුණු කාරණා කිහිපයක් මං හිතන්නේ මට පෙන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණයන්ගේ ඇසින් බැලුවාම ඉන්දියාව ඇයි අන් ආගමිකයන් එක්ක පවතිනා වූ ගැටලු අඩු රාජ්‍යයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. එයට හේතුව තමයි ඒ ප්‍රාන්ත තුල දේශපාලන ධාරාවේ ප්‍රබලත්වය ඒ ආගම් ඒ ජාතීන් විසින් ලබාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තහම තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන ධාරාව හසුරවන්නේ දෙමළ භාෂාව කතා කරන දෙමළ ජාතිකයන්. එතනින් එහාට ගිහිල්ලා තෙලංගනා කියන ප්‍රාන්තය ගැන කතා කරොත් තෙලිඟු භාෂාව හදාරන, තෙලිඟු භාෂාව තමන්ගේ මූලික sannivedana උපාංගය කරගත් තෙලිඟු ජාතිකයන් එහෙම ප්‍රාන්තයේ දේශපාලන ධාරාව හොබවනවා.
කශ්මීරයට ගියොත් කාශ්මීර ජාතිකයන් එහි දේශපාලන ධාරාව හොබවනවා. ඒ වගේ ඉන්දියාවේ ප්‍රාන්ත 29 ඇතුලේ ඒ ජන කණ්ඩායම්, ඒ ආගමික කණ්ඩායම්, ඒ භාෂා කණ්ඩායම් වලට දේශපාලන ධාරාව හසුරවන්න පුළුවන්, සමාජ තත්ත්වය ලබා ගන්න පුළුවන් සමාජ දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි දවස අන්තිමට අමතක කරන්න එපා ප්‍රියංක, මේක තමයි වැදගත්ම කාරණාව. දවස අවසානයේදී දවසෙහි අන්තිම මේ රාජ්‍යයන් 29 එක රාජ්‍යයක් විදියට, මේ ප්‍රාන්ත 29 එක රාජ්‍යයක් විදියට කටයුතු කරන ස්වභාවයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඔවුන් දවස අන්තිමට ඔවුන්ව හඳුන්වා ගන්නේ ඉන්දියානුවන් විදියට. එහෙම නැතුව තමුන් තෙලංගනා වාසියෙක්, තමුන් දිල්ලි වැසියෙක්, තමුන් උතුරු ඉන්දියානුවෙක්, තමුන් දකුණු ඉන්දියානුවෙක් කියලා වෙන් වශයෙන් හඳුනා ගන්න උත්සාහ කරන්නේ නැහැ ඔවුන්. සහ එයට අමතරව ඉන්දියාව ඇයි ඊටමත් සංහිඳියා ස්වරූපය වර්ධනය කරන රාජ්‍යයක් විදිහට පෙන්වලා දෙන්න හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේ ව්‍යවස්ථාව. ඔවුන්ගේ ව්‍යවස්ථාව ඇතුලේ නිල වශයෙන් පිළිගත් රාජ්‍ය භාෂාවන් 22ක් තියෙනවා. එයට අමතරව ඉන්දියානු ව්‍යවස්ථාව සෑම පුරවැසියෙකුගේම සමාන අයිතිවාසිකම් පිළිගන්නා. කිසිදු ආගමකට, කිසිදු භාෂාවකට ප්‍රමුඛත්වයක් ලබා දීමක් ඉන්දියානු සංස්කෘතිය තුළ සිදුවන්නේ නැහැ. ඒ වගේම ඉන්දියානු තරුණයා, මං හිතන්නේ ලංකාවේ තරුණයාත් එක්ක සංසන්දනය කිරීමේදී ඉන්දියානු තරුණයා ඉතාමත් සංවේදී සහ විචාරශීලී දැනුමක් සහ සමාජ භාවිතයක් සහිත තරුණයෙක් විදිහට පෙන්වලා දීමට මං හිතන්නේ මට හැකියාව තියෙනවා. ඒකට හේතුව තමයි කුඩා කාලේ ඉඳන්ම ඉන්දියාවේ සිදුවන අධ්‍යාපන ක්‍රමය බොහෝ විට රාජ්‍ය සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන තුල, පාසල් තුල සිදුවන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉන්දියාව තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීම හින්දම ජාතිය, කුලය, භාෂාව මත පදනම් විය හැකි සහ නිර්මාණය වන්නා වූ ගැටුම් රාශියක් අවම කර ගැනීමට ඉන්දියානුවන්ට හැකියාව ලැබිලා තියෙනවා. මොකද හේතුව සෑම පුරවැසියෙක්ම ඉංග්‍රීසි භාෂාව යම්කිසි මට්ටමකට හැදෑරීමට හැකියාව සහිත පුරවැසියෙක් විදිහට නිර්මාණය වෙනවා. මං කියන්නේ ඉන්දියාවේ ඉන්න හැමෝටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. හැබැයි යම් විධිමත් අධ්‍යාපනයක් ලැබපු හැම තරුණයෙක්ටම ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ අඩු වැඩි හැකියාවක් පවතිනවා. මේ හින්දා සමාජයේ විවිධ කණ්ඩායම්, විවිධ භාෂාමය කණ්ඩායම් එක්ක sannivedanaya කිරීමේ ගැටලුව මගහැරලා තියෙනවා කියලා කිව්වොත් නිවැරදි. ඒට අමතරව ඉන්දියානු තරුණයාගේ අධ්‍යාපනය ඉතාමත් ප්‍රායෝගික විදියට කටපාඩම් කිරීමකින් තොරව දැනුම ගවේෂණය කරන අධ්‍යාපන ක්‍රමයක් විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ හින්දම තරුණයන් දේශපාලනික වශයෙන් තමන් කරන කරුණුකාරණා සම්බන්ධයෙන් ඉතාමත් සක්‍රීයයි සහ විචාරශීලී. දේශපාලඥයන්, දේශපාලන පක්ෂ, ආගමික කණ්ඩායම් කියන දේ ඒ හැටියෙන්ම පිළිගැනීමකින් විනා ඔවුන් තර්ක කරනවා, ඔවුන් උත්සාහ කරනවා ඒ පිළිබඳව විවේචනාත්මකව, නිර්මාණාත්මකව තමන්ගේ ප්‍රතිචාරය දක්වන්න. මේ හින්දා සෑම විශ්වවිද්‍යාලයක් තුළම, සෑම පාසලක් තුළම, සෑම සමාජ කණ්ඩායමක් තුළම අරගලකාරී සහ විචාරශීලී තරුණ කණ්ඩායම් නිර්මාණය වෙනවා. මොහුන් ඊටමත් ප්‍රතිශෝධනීය වශයෙන් තමන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමක් සිද්ධ කරනවා. හැබැයි ලංකාවේ තත්ත්වය ගත්තාම මං හිතන්නේ මේට වඩා ටිකක් වෙනස්. මොකද හේතුව ලංකාවේ තරුණයන් මම හිතන්නේ කුඩා කාලේ ඉඳන්ම අපේ අම්මලා තාත්තලා ආදරයට කියන හින්දා දන්නේ ඒ දේ කරන්න එපා, මේ දේ කරන්න එපා කියලා. අපේ සමාජය අත්හදා බැලීම් කරන්න, නව නිර්මාණයන් කරන්න, අභියෝග බාර ගන්න ටිකක් බය විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පසුගාමී සමාජයක තරුණ පරම්පරාවක් බොහෝ විට අපිට දක්නට ලැබෙනවා. මෙන්න මේ කියන කාරණාවත් එක්ක අපේ තරුණයා හැමතිස්සෙම යම්කිසි දෙයක් කරලා දෙනකම්, එහෙමත් නැත්නම් Tamanට ලැබෙනකම් බලන් ඉන්නවා. මෙන්න මෙය තමයි ගැටලුකාරී වෙලා තියෙන ලංකාවේ සමාජ සමගිය ඇති කිරින්, සංහිඳියාව ඇති කරන්න. මොකද හේතුව පළවෙනි කාරණාව අපි බයයි අනිකා ගැන. අනිකාගේ සමාජයට ඇතුල් වෙන්න අපි බයයි. ඒ හින්දා අපි කැමති සිංහල සමාජය වෙනමත්, මුස්ලිම් සමාජය වෙනමත්, දෙමළ සමාජය වෙනමත්, මේ කියන සමාජයන් සියල්ල වෙන් වශයෙන් ක්‍රියාත්මක වෙනවා දකින්න. දෙවැනි කාරණාව, අපිට ඒ සමාජයන් සමග සම්බන්ධ වීමට අවශ්‍ය වුණත් ඒ හැකියාව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරන්න ඇති හැකියාව අඩු වෙලා තියෙනවා. මොකද හේතුව
අපිට තියෙන භාෂාමය ගැටලුව. ලංකාවේ සිංහල සමාජයේ ඉන්න අතිශයින්ම බහුතරයකට මුස්ලිම් සමාජයත් හෝ දෙමළ සමාජයත් එක්ක සංනිවේදනය කිරීමට හැකියාවක් නැහැ. මොකද හේතුව අපිට දෙමළ භාෂාව බැරිවීම. සහ මේ ගැටලුව දෙමළ මුස්ලිම් සමාජයට තියෙන අතිශයින් බහුතරයකට සිංහල භාෂාව කතා කරන්න හැකියාවක් නැහැ. සහ මේ කණ්ඩායම් දෙකේම අතිශය බහුතරයකට ඉංග්‍රීසි භාෂාවෙන් නිවැරදිව අනිකා සමග සංනිවේදනය කිරීමේ ගැටලු කරුණු කාරණා තියෙනවා. ඒට අමතරව මම කල්නුත් කිව්වා වගේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ අපි කටපාඩම් කිරීමට උත්සාහ කිරීම නිසාම ඒ කටපාඩම් කරලා ලබා ගන්න දැනුම විභාග පාස් වීමකට එහෙම නැත්නම් අපි සරලවම කියනවා නම් විභාගයකින් වැඩි ලකුණු සාමාර්ථයක් ලබා ගැනීමට විනා සමාජය තුළ ප්‍රායෝගික ජීවත් වෙන්න, සමාජය තුළ සංහිඳියාවක්, සමාජය තුළ අනිකා සමග කටයුතු කිරීමට ඇති ශක්්‍යතාවයක් ඇති කරන්න උත්සාහ කරන දර්ශකයක් විදිහට කටයුතු කරන්නේ නැහැ. මෙන්න මේ කියන කරුණු හින්දා ලංකාවේ සමාජය සෑම තිස්සෙම බලන්නේ දේශපාලනික වශයෙන්, සමාජමය වශයෙන් වෙන විදිහට කටයුතු කරන්න. සහ ලංකාවේ සමාජය තුළ තිබෙනා වූ මේ තරුණ කොට්ටාශය, ජීවත් වන්නා වූ තරුණයන් කටපාඩම් කරලා ලබා ගන්න දැනුම, පොතේ පතේ දැනුම විතරක්ම තියෙන නිසා සහ ඔවුන් විචාරශීලී විදියට, අරගලකාරී විදියට, එහෙමත් නැත්නම් සමාජයේ Tamanට දක්නට ලැබෙන දේවල් ප්‍රශ්නකාරී විදියට දකින්න, අර්ථකථනය කරන්න උත්සාහ නොකිරීම හින්දා දේශපාලන පක්ෂ හෝ වේවා, සමාජ කණ්ඩායම් හෝ වේවා, අපි කියනවා මහජන මතය නිර්මාණය කරන කණ්ඩායම් වලට හැකියාව ලැබිලා තියෙනවා තරුණයාව Tamanට කැමති විදියට නිර්මාණය කරන්න. එහෙම නැත්නම් සරලවම කියනවා තරුණයාව නිර්මාණය කර ගැනීම හඹා ගිහිල්ලා, එය ඉක්මවා ගිහිල්ලා දේශපාලනික පක්ෂ කණ්ඩායම් ඒ කියන කරුණුකාරණා වලට අනුව සමාජය තුළ තරුණයා නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. මේ හින්දා ලංකාව තුළ ගැටුම් අර්බුද වැඩි වෙලා තියෙනවා කියන එක මම දකින්නට කැමතියි. සහ විශේෂයෙන්ම මූලිකම දේ තමයි අපි කැමති අපේ අනන්‍යතාව විදියට අපි සිංහල, එහෙම නැත්නම් අපි දෙමළ, එහෙම නැත්නම් අපි මුස්ලිම් කියන දේ හුවා දක්වන්න. එහෙම නැතුව අර ඉන්දියාවේ වගේ අපි ඉන්දියානුවන් කියන කාරණාව ඉන්දියාවේ ඉස්මතු කරනවා වගේ බොහෝ විට ශ්‍රී ලාංකික අපි කැමති නැහැ අපි ශ්‍රී ලාංකිකයන් කියලා ඉස්මතු කරන්න. මෙන්න මෙයත් ලංකාවේ සමාජය තුළ සංහිඳියාව ඇති කරන්න ඇති වෙන ගැටලු විදියට මම දකිනවා. සහ මේ ජාතික අනන්‍යතාවය හැදීම තුළදී ඉන්දියාව එහි මූලික ස්ථානය ලංකාවට සාපේක්ෂව ගන්නවා කියන එකත් මට තේරෙනවා. සහ අනෙක් අතට තියෙන මූලිකම ගැටලුව තමයි ඇයි ඉන්දියාව සාර්ථක වෙන්නේ? ඉන්දියාව තුළ සිදු කරන්නා වූ නිර්මාණ විප්ලවය. උදාහරණයක් විදියට පසුගිය කාලවකවානුව තුළදී ඉන්දියාව තුළ මේඩ් ඉන් ඉන්දියා, ඉන්දියානු නිපැයුම්, ඩිජිටල් ඉන්දියා, තාක්ෂණික ඉන්දියාව මෙවැනි අදහස් මතවාද ගණනාවක් කරහා පොදු ඉන්දීය අනන්‍යතාවයක් නිර්මාණය කිරීමට උත්සාහ කරා. නමුත් මම හිතනවා ලංකාව තුළ මෙවැනි අනන්‍යතාවයක් නිර්මාණය කිරීමට කටයුතු කරන අවස්ථා අඩුයි සහ කටයුතු කරන්නේ නැහැ. මෙන්න මේ කියන කරුණු කාරණා හින්දා ඉන්දියාව ලංකාවට වඩා ඉතාමත් විශාල විවිධත්වයක් සහිත රාජ්‍යයක් වුවත් ඒ විවිධත්වය තුලින් ඒකීයත්වය ළඟා කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි මේ දේම ලංකාවටත් කරන්න පුළුවන්. ලංකාව තුළ තිබෙනා වූ මූලික අඩුපාඩු කිහිපයක් වෙනස් කරගෙන ඒ අඩුපාඩු සඳහා නිවැරදි තාක්ෂණික විසඳුම් ලබා දීමක් සිදු කළහොත්.
ශේෂ්ත්‍රයට අදාළව ඔබේ ඉදිරි පර්යේෂණ කටයුතු ඔබේ අධ්‍යයන කටයුතු වෘත්තීයමය කටයුතු මොනවද කියලා දැනගන්නට කැමතියි. ඉදිරි වැඩ කටයුතු ගැන සැලකීමේදී පෞද්ගලික වශයෙන් ගත්තහම මගේ ආචාර්ය උපාධිය සඳහා වන නිබන්ධනය, ඒ නිබන්ධනය සඳහා වන පරීක්ෂණ යෝජනාවලිය නිර්මාණය කිරීමේ කටයුතු තියෙනවා. එයට අමතරව වෘත්තීමය වශයෙන් මම දැනට රාජකාරිය සිදු කරනු ලබන කොළඹ පිහිටා තිබෙන සමාජ විද්‍යාඥයන්ගේ සංගමය විසින් ඉදිරියේදී මෙහෙයවීමට නියමිත පරීක්ෂණ සහ අනිකුත් වැඩ රාජකාරී කිහිපයක් සඳහා මගේ දායකත්වය ලබා දෙන්න ඕන. එයට අමතරව ඉගැන්වීම් වශයෙන් ගත්තාම කොළඹ විශ්වවිද්‍යාලය සහ මගේ සේවය ලබා දෙන ලංකාවේ පිහිටා තිබෙන රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල කිහිපයකම ඉගැන්වීම් කටයුතු සඳහා මම සම්බන්ධ වීමට නියමිතයි. මූලික වශයෙන්ම මේ සියලු වැඩ රාජකාරී වලට අමතරව ජාත්‍යන්තර සම්බන්ධතා විෂයට අදාළව ඉදිරියේදී ප්‍රකාශනය වීමට නියමිත ග්‍රන්ථ කිහිපයකටම පරිච්ඡේද ගණනාවක් ලිවීමට තියෙනවා. මේ පරීක්ෂණ ග්‍රන්ථ සඳහා වන ලේඛකයෙක් විදිහට මම කටයුතු කිරීමට නියමිතයි. එයට අමතරව මේ වර්ෂය සහ ඉදිරි වර්ෂය තුල ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පැවැත්වීමට නියමිත පරීක්ෂණ සැසි කිහිපයක් සඳහාම මම සහභාගී වීමට නියමිත වෙලා තියෙනවා. මේ කියන කරුණු කාරණා තමයි මූලික වශයෙන්ම ඉදිරියේදී සිදුවීමට නියමිත වැදගත් කරුණු කාරණා විදිහට මට පෙන්වලා දෙන්න හැකියාව තියෙන්නේ. රන් ලංකා බුදුදහමේ ප්‍රායෝගික භාවිතය පිළිබඳව ඔබ ඉතාම හොඳින් අධ්‍යයනය කළ පුද්ගලයෙක්. විශේෂයෙන් ගත්තාම මේ තරුණ පරපුර අතරේ තිබෙන මේ අර්බුද කළමනාකරණය, ඒ වගේම සහජීවනය ඇති කිරීම ආදී කාරණා වලදී බුදුදහමේ කියවීම වෙනත් සාමාන්‍ය පුරවැසියෙකුට වඩා ඔබ තුළ අවබෝධය වැඩිපුර පවතිනවා. මේ ආකාරයෙන් බුදුදහමේ ප්‍රායෝගික භාවිතය පිළිබඳව ඔබට කිව හැකි අදහස කොමක්ද? ප්‍රියංගික ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ මම අධ්‍යයනය කරලා තියෙන්නේ බුදු දහමට වඩා බෞද්ධ දර්ශනය පිළිබඳව. මොකද හේතුව ශ්‍රී ලාංකේය සමාජය සහ බුදු දහම ගැන දන්න බෞද්ධ දර්ශනය යම් කිසි දුරකට අධ්‍යයනය කරපු කෙනෙක් විනා අතිශයින් බහුතර සමාජයක් පිළිගන්නේ බුදු දහම දුක, අනිත්‍ය, අත්හැරීම මෙනෙහි කරන නිෂේධනාත්මක ආගමක් විදියට. එහෙමත් නැත්නම් සතුට, එහෙමත් නැත්නම් සන්තුෂ්ටිය, ජයග්‍රහණ සැමරීම මේ වගේ දේවල් ගැන කතා නොකරන ජීවිතයේ අඳුරු පැත්ත, ජීවිතයේ කටුක පැත්ත පමණක් අධ්‍යයනය කරනු ලබන දුක මෙනෙහි කරනු ලබන දර්ශනයක් විදියට. හැබැයි ප්‍රියංග බුද්ධ දර්ශනය පිළිබඳව නිවැරදිව හදාරන කෙනා සහ විශේෂයෙන්ම හැදෑරිය යුතු කොට්ටාශය වෙන තරුණයන් මේ බෞද්ධ දර්ශනය පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙනවා නම් ඔවුන් තේරුම් ගන්නවා මූලික වශයෙන්ම බුදුදහම කියන්නේ දුක, අනිත්‍ය, අත්හැරීම කියන දේවල් මෙනෙහි කරන ආගම නොව මෙන්න මේ කියන කරුණු කාරණා ඉක්මවා ගිහිල්ලා ජීවිතේ තමන් තබන අඩියක් ගානේ සමාජයේ යථාර්ථය සහ ජීවිතයේ සාර්ථකත්වයට ගමන් කරන්නේ කෙසේද සහ ඒ ගමන් කිරීමට අදාළ මාර්ගය සරලව කියා දීලා තියෙන ඊටම ශ්‍රේෂ්ඨ දර්ශනයක් කියලා. උදාහරණයක් විදිහට තමයි මම ගත්තොත් තරුණයන්ට තියෙන මූලිකම ගැටලුවක්. තරුණයන් කරන දේ හරිද වැරදිද කියලා තේරුම් ගන්න, එහෙම නැත්නම් ඒ දේ නිශ්චය කරගන්න ඇති නොහැකියාව. බුදුදහම මේක ඊටමත් විද්වත් විදිහට දැකලා තියෙනවා. බෞද්ධ දර්ශනය ඇතුළේදී කියලා දීලා තියෙනවා කොහොමද තරුණයෙක් වේවා එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් වේවා කොහොමද තමන් කරන දේ හරිද වැරදිද කියලා නිශ්චය කරගන්නේ කියන එක. විශේෂයෙන්ම අත්තාධිපතෙය්‍ය, පරාධිපතෙය්‍ය, උභයාධිපතෙය්‍ය මෙන්න මේ කියන කරුණ තුන හරහා ආධිපතෙය්‍ය සූත්‍රයේදී දේශනා කළා තියෙනවා බුදුන් වහන්සේ කොහොමද හරි වැරද්ද තේරුම් ගන්න කියන එක. මේකෙදි අත්තාධිපතෙය්‍ය ඒ කියන්නේ තමන් කරන ක්‍රියාව තමන්ට යහපතක් සිද්ධ කරනවද? පරාධිපතෙය්‍ය එහෙම නැත්නම් මේ තමන් කරන ක්‍රියාව අනේකා එහෙම නැත්නම් තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, තමන්ගේ පවුල අය වෙන්න පුළුවන්, මේ රටේ ලෝකේ ජීවත් වෙන පොදු පුරවැසියා වෙන්න පුළුවන්. ඔවුන්ට යහපතක් සිදු කරනවද?
සහ අවසානයේදී උභයාධිපතිය තමා සහ අනෙකා කියන කණ්ඩායම් දෙකටම තමන්ගේ ක්‍රියාව යහපතක් සිද්ධ කරනවද? මෙන්න මේ කරුණු කාරණා තුනම සම්පූර්ණ වෙනවා නම් ඒ කියන්නේ තමන්ගේ ක්‍රියාව තමන් අනුන් සහ තමන් සහ අනුන් කියන කණ්ඩායම් දෙකටම යහපතක් සිද්ධ කරන ක්‍රියාවක් නම් ඒ දේ කරන්න මැලි වෙන්න එපා කියන දේ බුද්ධ දේශනාව කියලා තියෙනවා. එතකොට බලන්න මේක කොතරම් වටිනවද කියලා. සමාජය ඇතුලේ ජීවත් වෙන තරුණයෙක්ට සමහර විට පවුලෙන් කියන දේ වෙන්න පුළුවන්, සමහර විට පාසලෙන්, සමහර විට සමන්ගේ සමාජයෙන්, එහෙම නැත්නම් තමන් වැඩ කරන රැකියාව කරන ස්ථානයේ තීරණයක් ගනිද්දී තමන්ගේ ජීවිතය පිළිබඳව වේවා, තමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව වේවා තීරණයක් ගනිද්දී ඒ දේ හරිද වැරදිද කියලා තේරුම් ගන්න බැරුව ඇති වෙන සමාජ ප්‍රශ්න ගණනාවකට පිළිතුර මෙතන ලබා දෙන්න තියෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රියාකාරකමම මේ තියෙන දේශනාවම සමාජය තුළ සමාජ සමගිය ඇති කිරීමට හොඳ නිර්ණායකයක් වෙනවා. උදාහරණයක් විදිහට තේරුම් ගත්තොත් තමන් අනෙකා සමග කටයුතු කිරීම වැරදිද? මේ දර්ශනය ඇතුලේ කොතනදීවත් කියන්නේ තමන් අන්‍ය ආගමිකයන්ව අත්හැරලා දාන්න ඕන. ඔවුන් සමග කටයුතු කරන්න හොඳ නැහැ. තමන්ට වඩා අඩු තත්ත්වයක් තියෙන පුද්ගලයෙක් සමග කටයුතු කරන්න හොඳ නැහැ කියන කාරණාව. ඒ වගේම අනෙක් අතට බැලුවොත් බුදුදහම කියන්නේ කොතරම් සර්වකාලීන අගයක්ද කියන එක බුදුදහම තුලදීම කියලා තියෙනවා. බුදුහාමුදුරුවන් විසින් බුද්ධ දේශනාවේදී පවා ප්‍රශ්න කරමින් ඒ දේවල් නැවත නැවතත් තර්කයට ලක් කරමින් ඉගෙන ගන්න කියලා. කෙනෙක් කියූ පමණින් ඒ දේ ඒ ආකාරයෙන් පිළිගන්න එපා. සොයා යන්න, ගවේෂණය කරන්න. හරි වැරද්ද තේරුම් ගන්න. තමා විසින් තමාගේ බුද්ධියත් එක්ක කතා කරලා ඒ දේ නිවැරදි නම් සිද්ධ කරන්න කියන කාරණාව. එතකොට අද ලංකාවේ සමාජය ඇතුළ බැලුවාම සංහිඳියාවට මූලිකම ගැටලුවක් වෙලා තියෙන්නේ තරුණයන් විසින් විචාරශීලී නොවන ආකාරයෙන් සමාජයත් එක්ක කටයුතු කිරීම. බෞද්ධ දර්ශනය තුලදී කියලා තියෙනවා විචාරණය කරන්න, ප්‍රශ්න කරන්න කියන කාරණාව. ඉතින් ඉපදුණු දවසේ ඉඳන් මරණකම් මේ සමාජය ඇතුළේ ඉන්න හැම පුද්ගලයෙක්ම හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා යථාකාරී තථාකාරී අරින් දැනගෙන ඒ දේවල් ප්‍රශ්න කරමින් ජීවත් වෙනවා නම් මං හිතන්නේ සංහිඳියාව ඇති කර ගැනීම, ඒ වගේම සමාජයේ ගැටලු වලින් අවම, ඒ වගේම මේ ගැටලු වලට ඊටම නිවැරදි විසඳුම් සොයාගත හැකි තරුණ කොට්ටාශයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා. ඒට අමතරව කෙනෙක් කියනවා නම් බුදුදහම කියන්නේ හුදකලා වෙච්ච ධර්මයක් කියලා. ඒ දේ වැරදි. මොකද මේ දවස්වල ජාත්‍යන්තරය තුල ඊටමත් වේගයෙන් පැතිරී යන ආගමක් විදිහට කන්ෆියුසියස් දර්ශනය පෙන්වලා දෙන්න පුළුවන්. කන්ෆියුසියස් දර්ශනයේදී රෙන්, ලෙන්, යූ කියලා අංග තුනක්, කරුණාකාරණා තුනක් පෙන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම මෙහිදී රෙන් කියන කරුණෙන් කන්ෆියුසියස් දර්ශනය පෙන්වලා දෙන්නේ කාර්නික හදවතක් ඇතිව සමාජය සාමූහික පාලනය කිරීම තුළ සමාජය තුළ යහපතක් ඇති වෙනවා කියලා. ඉතින් මෙන්න මේ කියන කරුණාකාරණාව තමයි බුදුදහම තුළ ඊට වසර ගණනාවකට කලින් බෞද්ධ දර්ශනය තුළදී පෙන්වලා දීලා තියෙන්නේ. ඒ දසරාජ ධර්මය වෙන්න පුළුවන්, සප්ත අපරිහානී ධර්මය වෙන්න පුළුවන්. මෙන්න මේ කියනවා කරුණාකාරණා හරහා බුදුදහම පෙන්වලා දීලා තිනවා කොහොමද යහපත් රාජ්‍ය පාලකයෙකු ක්‍රියා කරන්න ඕන, කොහොමද යහපත් සමාජයක් නිර්මාණය කරගන්න, යහපත් රටක් නිර්මාණය කරගන්න ඒ රාජ්‍ය පාලකයා කටයුතු කරන්න ඕන. ඒ වගේම ඒ රාජ්‍ය පාලනය කරන්නා වූ අමාත්‍ය මණ්ඩලය වෙන්න පුළුවන්, ඒ රාජ්‍ය පාලනය කරන්නා වූ යාන්ත්‍රණය වෙන්න පුළුවන්. ඒ යාන්ත්‍රණය ක්‍රියා කරන්න ඕන කොහොමද කියන කාරණාව. දසරාජ ධර්මය, සප්ත අපරිහානී ධර්මය රාජ්‍ය පාලකයාට පමණක් නොව නායකයෙක් වෙන්න, නායකත්ව ගතිගුණ වර්ධනය කරගන්න කැමති සෑම තරුණයෙකුටම වැදගත් වෙනවා. මේක කුඩා පාසලක යම්කිසි පන්තියක පන්ති නායකයාගෙන් පටන් ගත්තාම රාජ්‍ය නායකයා වෙනකම් නායකත්වයේ ගුණාංග වර්ධනය කරන කරුණක් විදිහට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් සෑම තරුණයෙක්ම නායකයෙක් විදිහට සමාජයේ නායකත්වය හොබවන්න බලාපොරොත්තුෙන් ඉන්න පුද්ගලයෙක් විදිහට මෙන්න මේ දසරාජ ධර්මය, සප්ත අපරිහාන ධර්මය ඉගෙන ගන්නවා නම්, මේ දේවල් ප්‍රායෝගිකව භාවිතා කරනවා නම්, ඒ වගේම අනෙක් අතට සමාජයේ සමාජගත සත්වයක් විදියට සිංහාලෝවාද සූත්‍රයේ කියලා දීලා තියෙන ආකාරයට Tamanගේ වගකීම සහ යුතුයකම නිවැරදිව ඉෂ්ට සිද්ධ කරනවා නම්, මෙන්න මේ කියන කරුණාකාරණා නිවැරදිව තේරුම් ගන්නවා නම් ඊටමත් යහපත් සමාජයක් නිර්මාණය කරගන්න
ඉතාමත් ඉහළ සමාජ සම්බන්ධතා නිර්මාණය කර ගැනීමෙන් දෙමව්පියන්ට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම, තමන්ගේ යහළුවන්ට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම, තමන්ගේ සමාජයට, තමන්ගෙන් ආගමික නායකයන්ට, වැඩිහිටියන්ට, මේ සියලු සමාජ ඒකකයන්ට විය යුතු සමාජ වගකීම තරුණයෙක්ගෙන් ඉෂ්ට සිද්ධ කිරීමේ හැකියාව ලැබෙනවා. අනෙක් අතට බොහෝ විට තරුණයන් හිතන දෙයක් තමයි තමන් හැමදාම ඉන්නේ දුකෙන්. තමන් කරන කියන දේවල් හරියන්නේ නැහැ. තමන්ට අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. මේ හින්දා තරුණයන් පීඩාවටපත් වෙනවා. මේ හින්දා තරුණයන් බොහෝ පීඩනයකින් දුකකින් ජීවත් වෙනවා. හැබැයි බෞද්ධ දර්ශනයේ අනිත්‍ය දර්ශනය, අනිත්‍ය කියන ධර්මතාවය නිවැරදිව අවබෝධ කරගත් තරුණයා තේරුම් ගන්නවා බුදුදහම කියලා තියෙන අනිත්‍ය ධර්මතාවය ඇතුලේ දුක කියන කාරණාව හැමදාම දුකක්ම වෙන්නේ නැති බව. යම්කිසි කාලයකදී ඒ දුක සතුටක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම තරුණයා නිවැරදිව තේරුම් ගන්නවා බුදුදහමත් එක්ක ඒ ලබා ගන්නා වූ සතුටත් සදාකාලික නැති බව. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණාත් එක්ක විශේෂයෙන්ම බුදුදහම කියලා දෙන තවත් කරුණක් තමයි තමන්ව උපමා කරගන්න. අත්තානං උපමං කତ୍වා කියන කාරණාව. මෙහිදී පෙන්වලා දෙන්න පුළුවන් වැදගත්ම දේ තමයි සමාජයේ සංහිඳියාව ඇති කිරීම තුළදී සමාජයේ ජීවත් වන තරුණයා තමන්ගේ ආගම, දර්ශනය, කුලය, භාෂාව, පන්තිය, තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය කුමක් හෝ වේවා තමන්ව උපමා කරගෙන මේ සමාජයේ කටයුතු කරනවා නම් තමන්ට දුකක් වුණොත්, තමන්ට කරදරයක් වුණොත්, තමන්ට කවුරුන් හෝ කෙනෙක් ඇවිල්ලා ආක්‍රෝධ පරිභව කරොත් ඒ ඇතිවෙන පීඩාව, ඒ ඇතිවන වේදනාව අනේකාටත් ඒ ආකාරයෙන්ම පොදුයි කියන කාරණාව, පොදුයි කියන ධර්මතාවය පිළි අරගෙන කටයුතු කරනවා නම් මං හිතන්නේ සමාජය ඇතුලේ සංහිඳියාව, සාමය කියන දේ ඉතාමත් ඉහළින් ඇති කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. තමන්ගේ බඩගින්න අනේකාටත් දැනෙනවා කියන දේ දැනගෙන තරුණයන් කටයුතු කරනවා නම් තමන්ගේ අතේ තිබෙනා වූ රුපියලකින් හෝ අනේකාට සහනයක් ලබා දෙන්න තරුණයා උත්සාහ කරනවා නම් මං හිතන්නේ සමාජය ඇතුලේ සාමය, සංහිඳියාව ඇති කරන්න ඉතාමත් අමාරුවෙන්, ඉතාමත් අපහසුවෙන් යාන්ත්‍රණයක් නිර්මාණය කරලා කටයුතු කරන්න ඕනේ නැහැ. හැබැයි බෞද්ධ දර්ශනය ඇතුලේ මේ කියලා තියෙන කරුණු කාරණාවන් පුද්ගලයා තුළ රෝපණය කරගෙන යහපත් පුද්ගලයෙක් විදියට සමාජයේ කටයුතු කරන්න උත්සාහ කරනවා වගේම ඒ දැනුම, ඒ දර්ශනය සමාජය ඇතුලේ අනේකා වෙතත් දායාද කරන්න සමාජය ක්‍රියා කරන්න ඕන. පුද්ගලයන් විදියට තනි තනියමත්, පාලකයන් විදියට ඉහළ සිට පහළට තිබෙනා වූ ඒ යාන්ත්‍රණයත් බෞද්ධ දර්ශනය නිවැරදිව අනුගමනය කරනවා නම් බෞද්ධ දර්ශනයේ පවතින වූ ඒ ගැඹුරු අර්ථය තේරුම් අරගෙන කටයුතු කරනවා නම් මම හිතන්නේ ශ්‍රී ලාංකේය සමාජය මීට වඩා වෙනස්, පරිපූර්ණ යහපත් සමාජයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ හින්දා මම දකින දේ බුද්ධ ආගම කියන්නේ හුදු ආගමක් නොව එය ඒ ආගමික පසුබිම ඉක්මවා ගිහිල්ලා තරුණයන්ට තමන්ගේ ජීවිතය ප්‍රායෝගිකව කියවීමට ලැබෙන හොඳම අවස්ථාව. ඒ අවස්ථාවෙන් මම හිතන්නේ ශ්‍රී ලාංකේය තරුණයා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීම සිදු කරන්න ඕන. සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවැලි තලාවේ කවුළු පියන් පත්වන් සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවැලි තලාවේ විලක දුරක මල් පිපුනේ අපට නොවේ මේ ගුරු පාරු වෙවිත් බලායාවි විල්දිය ගැඹුරුයි
මල් සුවඳ උරාදී යන්නේ බමරුන් කොමේ සඳලු තලාවට පැල්පත දුරනම් බොමේ කවුළු පියන් පත්වන් සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉඟි මරණ තරු කෙලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ කවුළු පියන් පසනු මෙනවි නිතුකෙන් හමුවේ කවුළු පියන් පත්වන්න සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ කවුළු පියන් පත්වන්න සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ අවසාන වශයෙන් මම ඔබෙන් දැනගන්නට කැමති තව එක කාරණයක් තමයි මේ විවේක කාලය. ඒ වගේම ඔබ විනෝදයක් විදිහට ඔබ තෝරාගෙන තිබෙන්නේ මොන වගේ කටයුතුද? ඒ වගේම මොන ආකාරයෙන්ද ඔබේ විවේක කාලය ඔබ ගත කරන්නේ? දැනගන්න කැමති ඒ ගැනත් යමක්. ඒ වගේම මට කියන්න පුළුවන්ද ඔබේ අද තෝරාගත්ත ගීත අතර ඔබට ඉතාම සුවිශේෂී වන ගීතය කුමක්ද කියලා? ඔව් ප්‍රියංග, ගත කරන ජීවිතයත් එක්ක ඉතාමත් අපහසුවෙන් තමයි විවේක කාලයක් හොයාගන්නේ. හැබැයි ඒ ලැබෙන විවේක කාලය මම කැමති ඉතාමත් ප්‍රයෝජනවත් විදිහට සහ මනස නිදහස් කර ගැනීමට උදව්වක් උපකාරයක් වෙන ආකාරයෙන් ගත කරන්න. මෙහිදී මූලික වශයෙන්ම මගේ විවේක කාලය ඇතුලේ මම සිද්ධ කරන දෙයක් තමයි හැකි ලැබෙන හැම අවස්ථාවකම පොතක් කියවන්න යොමු වෙන එක. විශේෂයෙන්ම මම පිළිගන්න දෙයක් තමයි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කාරණාව. ඉතින් ඒ හින්දා විශේෂයක් නැහැ ලැබෙන පත්තර පිටුවක් හෝ වේවා එහෙම නැත්නම් ළඟ තියෙන කුමන හෝ පොතක් වේවා මම ආසයි ඒ පොත කියවන්න. සහ ඒ පොත කියවලා ජීවිතයට දෙයක් අරගන්න සහ සමාජය ගැන දෙයක් ඉගෙන ගන්න. මූලික වශයෙන්ම කියවන්න කැමති පොතක් කියලා හැවුවොත් කවුරුන් හරි කෙනෙක් ඒකට දෙන්න තියෙන උත්තරය තමයි මම කැමති බොහෝ දුරට චරිත කතා සහ චරිත ප්‍රධාන පොත් කියවන්න. ඒට හේතුව හැමෝටම තියෙන්න ඕන කුඩා කලින්දම්ම තමන් අනුගමනය කරන ලබන පරමාදර්ශී චරිතයක්. එහෙම නැත්නම් ආදර්ශමත් චරිතයක්. ඉතින් මම කැමති ඒ හින්දා මගේ ජීවිතයට රුකුලක් වෙන්න පුළුවන්, මගේ ජීවිතයට ආభాෂය කරගන්න පුළුවන් ලෝකේ කුමන හෝ චරිතයක් පිළිබඳව හදාරන්න ඉගෙන ගන්න. ඒ හින්දා මම බොහෝ දුරට චරිත ප්‍රධාන පොත් එහෙම නැත්නම් සමාජය ගැන යම්කිසි කියවීමක්, රට ලෝකය ගැන යම්කිසි තොරතුරක් ලබා දෙන පොතක් කියවන්න මගේ විවේක කාලය ඇතුලේ ඉතාමත් ලැබියාවක් කැමැත්තක් දක්වනවා. ඒට අමතරව අනෙක් අතට කැමති සංගීතය සඳහා සංගීතය රස විඳින්න, සංගීතයත් එක්ක පොඩ්ඩක් නියැලෙන්න මම කැමති. මේකෙදී මූලික වශයෙන්ම මම කියන්න ඕන දෙයක් තමයි මම අද මගේ කැමැත්ත මත තෝරාගත්ත ගීත කිහිපය පිළිබඳව. මේ ගීත අතරින් මගේ ඉතා වැදගත් ගීතය, මම වැඩිපුරම ආදරය කරන, වැඩිපුරම කැමැත්ත දක්වන ගීතය ඒ තමයි වායෝ සංගීත කණ්ඩායමේ අපි කවුරුන්ද කියන ගීතය. මේ ගීතයට ඇයි මම කැමති කියලා මම කෙටියෙන් විස්තර කරන්නම් ප්‍රියංග. හේතුව මේ ගීතයේ තේමාව ඉතාමත් ජීවිතයට සමීප සහ මම පෞද්ගලිකව
අගය කරන ගීත තේමාවක්. හේතුව මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයෙක් ඉපදුන මොහොතේ ඉඳන් මැරෙන මොහොත දක්වාම හොයන්න උත්සාහ කරන සහ මං හිතන්නේ ජීවිතයේ අවසාන මොහොත දක්වාත් හොයලා නිම කරන්න පුළුවන් දෙයක් ගැන ඒ තමයි අනන්‍යතාවය. අපි හැමෝම උත්සාහ කරනවා ඉපදුන දවස ඉඳන් මැරෙන මොහොත දක්වාම තමන්ගේ කියලා අනන්‍යතාවයක් ගොඩනගන්න. හැබැයි ඒ අනන්‍යතාවය ගොඩනගා ගන්න ඉඩ ලැබෙන්නේ ඊට ප්‍රස්තාව ලැබෙන්නේ බොහොම ටික දෙනාටයි සහ ඒ ඉඩ ලැබුණු අනන්‍යතාවයත් ඒ ඉඩත් එක්ක තමන් ගොඩනගාගත්ත අනන්‍යතාවය පිළිබඳවත් තමන්ට සතුටු වෙන්න පුළුවන්ද කියන කාරණාව ගැන කෙලින් අවසන් නිගමනයක් දෙන්න පුළුවන් මිනිස්සු ඉන්නේ කීප දෙනයි. ඉතින් ඒ හින්දා තමන්ගේ අනන්‍යතාවය මොකක්ද? ඒ අනන්‍යතාවය ගැන පුද්ගලයා සතුටුද කියන කරුණු කාරණාව සහ ඒ අනන්‍යතාවය හොයාගෙන යන ගමන පිළිබඳව කියවෙන ගීතයක් හින්දාම මං හිතන්නේ අපි කවුරුන්ද කියන ගීතයට මගේ වැඩි ලෙන්ගතුකමක් වැඩි කැමැත්තක් තියෙනවා කිව්වොත් නිවැරදි. අදට නිමිත්ත රන් පිළිසඳර සාකච්ඡාව මෙතකින් නිමාවටපත් වෙනවා. අද මේ පිළිසඳරට සම්බන්ධ වුණු සමාජ විද්‍යා පර්යේෂක හර්ෂ සේනානායක මහතාට රේඩියෝ රන් ලංකා රන් පිළිසඳර වෙනුවෙන් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. රන් පිළිසඳරට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම මම මතක් කරන්න කැමති රේඩියෝ රන් ලංකා Facebook පිටුවට ලයික් කරලා මෙවැනිම අපගේ ඉදිරි වැඩසටහන් සමගත් දිගටම රැඳී සිටින්න කියලා. එසේනම් අද දින අපහා එක්වුණු ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අපි නැවතත් මෙවැනි වැඩසටහනකින් ලබන සතියේදී හමු වෙමු. විසිරුණු සිතිවිලි දිය බුබුලේ නලියන පෙන කැටිවාගේ නැතිව හුදකලා වෙතනි වී සිටියම සිහින ආකරේක වැටුණා වාගේ නිමක් නෑ මොහොතට ගෙවෙන කාලය ලැබෙනවා කාටත් එක විදිහට නියම් ඉර සඳ සිසිලස අතරේ ඔය නැබ
නොමග නොයන්